හරි. අපේ දරුවනේ අපි දැන් මේ කතා කරන්න හදන්නේ අඟුලිමාල දමනය. අඟුලිමාල දමනය කියලා අපේ දරුවන්ට පාඩමක් තියෙනවා. මේ අඟුලිමාල දමනය පාඩම බුදුන් වහන්සේගේ පුරුෂ ධම්ම සාරථි බුදුගුණය තමයි නිරූපණය කරන්නේ. ඒක රචනා කරන්න පුතේ ගුරුළුගෝමී කියලා පඬිවරයෙක්. අපේ ළමයි දන්නවනේ. ආන්නේ ගුරුළුගෝමී කියන පඬිවරයා පොළොන්නරු යුගයේ ඉඳලා තියෙන්නේ. පොළොන්නරු යුගයේ ඉඳපු ගුරුළුගෝමී පඬිවරයා අමාවතුර ග්‍රන්ථය රචනා කරනවා. ඒකෙන් උපුටගෙන තියෙන අඟුලිමාල දමනය කියන පාඩම ඒකෙන් අපිට පෙන්වන්න කරන බුදුහාමුදුරන්ගේ බුදුගුණයක්. ඒක බොහොම උතුම් දෙයක්. පුරුෂය දමනය කරන්න. පුරුෂ ධම්ම සාරථි බුදුගුණය. පුරුෂයන් දමනය කිරීමේ මහා ධර්මික බුදුගුණය. පුරුෂ ධම්ම සාරථි බුදුගුණය පෙන්වන්න කරනවා. අපි ඉස්සෙල්ලා ජප කරමු. කවුරුත් එක්ක මේ මන්ත්‍රේ පොළොන්නරු යුගයේ විසූ ගුරුළුගෝමීන් විසින් අමාවතුර ග්‍රන්ථය රචනා කරන ලදී. අමාවතුර ග්‍රන්ථය ඇසුරින් අඟුලිමාල දමනය පාඩම උපුටාගෙන තිබේ. මේ තුලින් බුදුන් වහන්සේගේ පුරුෂ ධම්ම සාරථි බුදුගුණය නිරූපණය කරයි. කියමු කවුරුත් එක්ක පොළොන්නරු යුගයේ විසූ ගුරුළුගෝමීන් විසින් අමාවතුර ග්‍රන්ථය රචනා කරන ලදී. අමාවතුර ග්‍රන්ථය ඇසුරින් අඟුලිමාල දමනය පාඩම උපුටාගෙන තිබේ. මේ තුලින් බුදුන් වහන්සේගේ පුරුෂ ධම්ම සාරථි බුදුගුණය නිරූපණය කරයි. හරිනේ? හරි. අපි දැන් බලාගෙනමු මේ පාඩම මම දැන් අපේ දරුවන්ට පැහැදිලි කරලා දෙනවා. හොඳට අහගන්න. මම දැන් චිත්‍රයකට නගනගා පැහැදිලි කරලා දෙනවා. මෙන්න බුදු පුතේ මෙන් තමයි කොසල් රජතුමාගේ රාජමාලිගාව. අපේ දරුවන්ට පේනවද දන්නේ නැහැ. ඔන්න තට්ටු දෙකයි. හරිනේ? කොසල් රජතුමාගේ රාජමාලිගාව. මේ තමයි කොසල් රජතුමා. හරි. අපි හිතමු අපහාසයක් වෙන එකක් නැහැ. ඔය කොසල් රජතුමා. කොසල් රජතුමාගේ අමාත්‍යවරයෙක් හිටියා බර්ග කියලා. මොන ගරිද පුතේ? බර්ග. මේ බර්ග ටික දවසක් ඉන්නකොට බර්ග කසාදයක් බැඳගත්තා මන්තානි කියලා බැමිණියක්. මොන තානිය? මන්තානි. මේ මන්තානි කියන බැමිණිය ටික කලක් යනකොට මොකද උනේ? මේ බර්ගය නිසා ගර්භ වුණා. මන්තානි බැමිණිය වැඩි කලක් ගියේ නෑ. මෙන්න පුතේ ගැබ් ගත්තා. මන්තානි බැමිණිය ගැබ් ගත්තා. බර්ග නිසා මන්තානි බැමිණිය ගැබ් ගත්තා. ටික දවසක් යනකොට දැන් ඉතින් අපේ බර්ගයා රාජ්‍ය සේවයට යන්නෙත් නෑ. මොකද නෝන්ට බබා හම්බෙන්න ඉන්නවනේ. රාජ්‍ය සේවයට ගිය පාතරේ බබා හම්බුනොත් එහෙම හරි ප්‍රශ්නයක් එන්නේ. ඒ නිසා මේ බර්ගයා දැන් ගෙදර ඉන්නවා. මෙන්න බොලේ රෑ 10ට 12ට විතර වගේ මිඩ්නයිට් එකේ මන්තානි බැමිණිය පුතෙක් බිහි කරා. මෙන්න පුතේ ඒ පුතා තමයි අහිංසක කුමාරයා. මේ කොල්ල ඉපදුණු වෙලාවේ මෙන්න බොලේ තාරකාවක් පායලා අනේ හොරුන් උපදින තාරකාවක්. කොල්ල ගිහිල්ලා බර්ග ගිහිල්ලා බැලුවා දොරකොඩ බහැලා මොකද්ද මේ කියලා. අනේ බර්ග කට ඇරලා බලනවා. ඇස් දෙක ඇරලා හොඳට බලනවා. බර්ග බැලුවා දුවල ගිහිල්ලා ඔළුවේ අත් ගහගෙන තමයි බලන්න උනේ. මොකෝ සොරුන් උපදින නැකතක්. සොර නැකතකින් ඉපදලා තියෙන්නේ. බර්ග කල්පනා කරන දැන් මොකද්ද කරන්නේ? මගේ කොල්ල ඉපදලා තියෙන්නේ හොර නැකතකින්. හොරුන් උපදින නැකතක්. අයියෝ මේ වෙලාවේ මොකද උනේ? මෙන්න බලේ රජතුමා බැලුවා. රජතුමා බලනකොට රජතුමාගේ කඩුව දිලිසෙනවා. ඇදලා ගත්තා. අපෝ දිලිසෙනවා. අපෝ ගියා. ඇද්ද? අපෝ දිලිසෙනවා. ගියා කාමරේට. ගිහලා බලනකොට මෙන්න බලේ අවි ආයුධ ටික ඔක්කොම දිලිසෙනවා. උදැල්ල කැත්ත ඇලවංගු ඔක්කොම දිලිසෙනවා. කුස්සියට ගිහලා බැලුවා පාන් කපන පීයක් දිලිසෙනවා. බැලුවා මන්තානි බැමිණියගේ කාමරේදී හත්තලා මේ බැමිණියගේ 60 කඩුව දිලිසෙනවා. බැලුවා කලාමැතිරිය එකක් රිංගලද කියලා. නෑ දිලිසෙනවා. දැන් රජතුමා පුල් අප් ෂොට් එකේ රජතුමා කල්පනා කරනවා. අයියෝ මගේ රාජ්‍යයට හානියක් එක්ක මට හානියක්. ටිකකින් ඇදලා බලනවා කඩුව හපෝ දිලිසෙනවා හිතා ගන්නවා. රජතුමා ෂොට් එකේ ඉන්නවා. එළි වෙනකම්ම නිින්දක් නැහැ. අරහෙට ඇවිදිනවා මෙහෙට ඇවිදිනවා. එක්ක මට හානියක් නැත්තම් මගේ රාජ්‍යයට හානියක්. මෙන්න බලේ උදේ පාන්දර බර්ගයා දුවගෙන එනවා මෙතෙන්ට බුදු පුතේ. රජතුමා හමු වෙන්න දුවගෙන එනවා බර්ගයා. බර්ග දුවගෙන එනවා. දුවගෙන ඇවිල්ලා රජතුමා හමු වෙලා රජතුමාට කියනවා රජතුමනි good morning. මොන මොහොනින්ද යකෝ මගේ මේක අපෝ දිලිසෙනවා මේ ඊරේ ඉඳන් මේ අපි ආවද
රයිතුමනි silence please listen to me. රයිතුමනි රයිතුමාගේ විතරක් නෙවෙයි මේ මුළු රාජ්‍යයේම ඔක්කොගේම දිරිසුණා. ඈ ඔක්කොගේම දිරිසුණා මොකක්ද? නෙමෙයි කඩු අවිහායද දිරිසුණා. ඒ මොකෝ? අපේ ගෙදර කොල්ලෙක් ඉපදුන. ඈ බල ගෙදර උඹට නෑ මේ අපේ ආමිනෙට ඉපදුනේ ආමිනෙට. ඉතින් ඌ හොරණකතකින්නේ රයිතුමනි ඉපදුනේ. හප්පෝ හොරණකතකින්ද? එහෙනම් ඕක මහා පල්හොරෙක් කළා මගේ රාජ්‍ය අල්ලගනිවි. දැන් ඕක පිටුවහල් කරපන්. බෑ. රයිතුමනි එක හොරෙක් විතරයි දේවයන් වහන්සේ. එක හොරෙක් විතරයි. ඒක කරදරයක් කරන එකක් නෑ. එක හොරෙක් විතරයිද? එහෙනම් තෝම රක්ෂ කරපිය. හොක නැත්තම් මගේ රාජ්‍යයත් අල්ලලා මහා හොර නායකයෙක් වෙලා විනාශයක් කරાવી. නෑ රයිතුමනි එහෙම වෙන්නේ. ඔබ වහන්සේ බය වෙන්න එපා. එහෙනම් තෝම රක්ෂ කරපිය. දැන් කොල්ලා ආරක්ෂා කරගන්නවා කොල්ලා ජීවත් වෙනවා. කොල්ලා දැන් වැඩි විදියට පැත්තටපත් වුණාට පස්සේ කොල්ලා යවන්න ඕන දිසාපාමොක් ආචාර්යතුමා ගාවට ශිල්ප ශාස්ත්‍රය උගන්වන්න. මෙන්න කොල්ලා යවුවා දිසාපාමොක් ආචාර්යතුමා ගාවට. මෙන්න පුතේ තක්ෂලාව. මෙන්න පාසල තක්ෂලා පාසල. දැක්ක නේද සිප්පියාන ආයතනේ. ඔන්න තක්ෂලා ආයතනේ. මෙන්න පුතේ ටීචර්. කවුද ටීචර්? දිසාපාමොක් ගුරුතුමා. මෙන්න ගුරුතුමා ඉන්නවා. ගුරුතුමා ගාවට ගිහිල්ලා කොල්ලා මොකද කරේ? පාසඟ පිහිටෝල වැන්දා. පස් තැනක් බිම. ගුරුතුමනි සර් මම ආවි ශිල්ප ඉගෙන ගන්න. හොඳයි. ඔබ ආචාර්ය භාගය එහෙම ගෙනාවද? නැහැ මං ශිල්ප ශාස්ත්‍රය ඉගෙන ගන්න ආවේ. තොට මං ශිල්පය උගන්වනවා. දැන් කොල්ලා ශිල්පය ඉගෙන ගන්නවා. මේ පාසලේ තව ඉන්නෝ ගොඩක්. ඒකෙත් දෙන්න නෙවෙයි ගොඩක් ඉන්නවා. ශිෂ්‍යයෝ ගොඩක් ඉන්නවා. ඒ කාලේ මේක පුතේ මේක නට් ශාස්ත්‍රය, තාරකා ශාස්ත්‍රය, යෝගී ඊට පස්සේ කරාටි, සටන් කලා, දුනු ශිල්ප, කඩු ශිල්ප මේව තමයි තිබුණේ. තක්ෂලා නුවර කියන්නේ දිසාපාමොක් ආචාර්යතුමාගේ මේ තක්ෂලා නගරය කියන මහා නගරයක්. ඒක ඉතින් කට්ටියක් දුනු ශිල්ප පුරු වෙනවා. දුනු විදින්න. සමහරු කඩු ශිල්ප, සමහරු තාරකා ශාස්ත්‍රය මේව ඉගෙන ගන්නවා. මෙන්න બોලේ කොල්ලා ගිය දවසේ ඉඳලා බොහොම දක්ෂ විදියට ශිල්ප ඉගෙන ගන්නවා. අන්තිවාසිකයා හොඳට ඉගෙන ගන්නවා ශිල්ප හොඳට ඉගෙන ගන්නවා. හරි දක්ෂයි. ගුරුතුමාත් හරි ආදරේ මේ කොල්ලට. කොල්ලා හරිම දක්ෂයි හොඳට ශිල්ප ඉගෙන ගන්නවා. ගුරුතුමා හරි ආදරේ. ගුරුතුමා විතරක් නෙවෙයි. ගුරුතුමාගේ නෝනත් හරි ආදරේ. ගුරුතුමාගේ දූ පට්ට ආදරේ. දැන් අනික් කොල්ලොන්ට ටිකක් අනික් කට්ටියට බලහන්කෝ අර අහිංසකයා ආපු දවසේ ඉඳලා ගුරුතුමා අහිංසක කියාගත් ගමන්මයි. ඕකට හිංසා නොකරන තැනත්තා අහිංසා කියන නම තියලා තියෙන්නේ. අහිංසා කියන්නේ හිංසා නොකරන තැන. ඕක දැන් ආපු දවසේ ඉඳලා අපිට හිංසාවක් නේ බං. බලපන්කෝ ගුරුතුමා අහිංසක කියාගත් ගමන්මයි. අපි ගැන හොයන්නේවත් නැහැ. නේ බලපන්කෝ ගුරුතුමාගේ නෝන බලපන්කෝ අහිංසක පුතා එන්නක රීලෝඩ් එකක් දාන්න. අන්න බලපන්කෝ ඊතරම් හරි ආදරේ. අපිට පොඩ්ඩක්වත් ආදරේ නැහැ. මේ වරල ඔක්කොම වරල මේ අපි ඔකට වැඩක් දෙන්න ඕන. කල්පනා කරපල්ලා. අපි ඔකට මොන හරි කරන්න ඕන. දැන් කට්ටියම එකතු වෙලා ගැන්සියම එකතු වෙලා කල්පනා කරනවා අඟුලිමාලට වැඩක් දෙන්න. ටීම් එකක් කල්පනා කරනවා මේ ඒක නෙවෙයි. ඕක කුලෙන් අඩුවේ කියමු. පිස්සුද බා? ඌ අපට වැඩිය පට්ට කුලවන්තයා. පිස්සුය. ඕක අවජාතකේ. පිස්සුද බං ඌ හොඳ ජාතකයක්.
එහෙනම් තව එකෙක් කල්පනා කර. මේ එහෙනම් අපි මොකා WhatsApp එකෙන් notes එකනේ පිස්සුද බං ඌ අපට වැඩිය හොඳ කළගුණ සලකන හොඳ කීකරුවෙක් ආවෝ. හරියන්නේ. මෙන්න ඊට පස්සේ මහමොල කාර්යය. පොර කල්පනා කරනවා. පොර ගහකට හාන්සි වෙලා කල්පනා කරනවා. පොර ටිකක් කියලා කල්පනා පොඩි අයිඩියා එකක්. තව එකෙක් ගඟට ගල් කැටයක් ගගහ ඇයි මේ පිටිනිය වගේනේ මේ කැලේනේ කල්පනා. තව එකෙක් ගලක් උඩින් වාඩි වෙලා ඌ කල්පනා කරනවා. ඉන්නේ නේ අර මහමුල කාර්යයට ආව අයිඩියා එකක්. වරලා ජෝසප් සරස් මෙවරේ ආසිප් මෙවරේ මෙර මට අයිඩියා එකක් ආවා. මේ අපි කියමු ඕක ගුරුතුමාගේ නෝනත් එක්ක අඩෝ මාරුනේ වට අයිඩියා ගෙන දාන්නකෝ වාක්. අන්න මේ ගුරුතුමාගේ නෝනත් එක්ක ඔක සම්බන්ධය කියමු. ඇයි බං ඕක හැම වෙලෙම මෙහි අර ගුබ්බෑයෙම රිංගන එකනේ. එහෙනම් මාත්‍යව සද්දයක් මාත්‍යක් බං. ඕ මරු අයිඩියා එක. බබ මාර මොලයක් නේ උඹට තියෙන්නේ. හරි. මේ මේරල ඒක නෙවෙයි. අපි ඔක්කොම ගිහිල්ලා ඕක නිකන් ගිරව් ටික වගේ චායි බායි ගාලා ඔක කිව්වට සර් පිළිගන්නේ. අපි මෙහෙම කරමු. අපි කණ්ඩායම් 3ක් හැදෙමු. ජෝසප් බෝගේ නායකත්වය ගනි. ශාරුක් බෝගේ නායකත්වය ගනි. අශ්රෆ් බෝගේ නායකත්වය. මේ ජෝසප් උඹලා කණ්ඩායම ඉස්සෙල්ලා ගිහින් කියපල්ලා මෙහෙම ගුරුතුමානි ඔයාගේ නෝනත් එක්ක මෙහෙම සම්බන්ධයක් තියෙයි කියලා. ඊට පස්සේ උඹලා ඵලයල්ලා. උඹලා ගිහලා හතේකට පස්සේ උඹලා යන්න ඕන. උඹලා ගිහලා හතේ දෙකකට ඊට පස්සේ අපි යන්න. නැත්තම් ඔයයි පිළිගන්න. පාට්ට මීටරේනේ ගුරුතුමා කියන්නේ. ඊට වැඩිය මීටරේ අර යෝධයා. ගණන් ගන්න. රයිට්. ඔන්න පුතේ දැන් පළවෙනි කණ්ඩායම යනවා දිසාපාමොක් ආචාර්යතුමා ගාවට. යනකොට ගුරුතුමා නානවා. සීම් පුල් එකේ බැහැලා යට යනවා. වතුර ගන්නවා තුල්ලනවා. ආයි නා. සර් අන්න බය යට ගියා. පොඩ්ඩක් ඉඳහන් උඩට එනකම්. සර් මොකද මේ? ඇයි පුතාලා? කියපන්කෝ. මට බෑ උඹ කියපන්. උඹ කියපන්කෝ. මොකද මේ කියනවා ඉතින් මොකද කියනවා? සර්ගේ නෝනත් එක්ක අහිංසක මාපුතු මා කෙරෙහි නොබති පියාඹ එළවල දැම්ම. උණ්ඩ කියන්න හම්බුනේත් නෑ එළවල දැම්ම. දෙවෙනි කණ්ඩායම යනවා. දෙවෙනි කණ්ඩායම සතියකට විතර පස්සේ යනවා. යනකොට ගුරුතුමා පත්තරේ කියා ඉන්නවා. පත්තරේ කියා ඉන්නවා. වාඩි වෙලා හොඳට පත්තරේ කියා දෙන්න යනවා. මේ අරුන්ට වගේ එළවයිද දන්නේ. බහපන්කෝ. මට බෑ බහපන්. අනේ අපන්කෝ. බෑ මට බෑ. සර් අපන්කෝ බා. සර් පත්තරේ පහත් කර. මොකද මේ? ඇයි? කියන්න. සර් මේ අහිංසක සර් මේ තොපිත්තාවේ අරුන් කියප ගැන මගේ කොල්ල මට බෙන් උනුත් තේලවල දැන්. දැන් ඉතින් වැඩේ හරියන්නේ. තුන්වෙනි වෙන්නේ අර පට්ට මොලකාරයා. දක්ෂයා, මහ මොලකාරයා. මිනිහා කල්පනා කරනවා දැම්ම යන්න හොඳ නැහැ. ගුරුතුමා පොඩ්ඩක් කූල් ඩවුන් එකේ ඉන්න වෙලාවක් බලලෝන යන්න. තද වෙච්ච වෙලාවට යන්න හොඳ නැහැ. ඌ ටිකක් මීටරෙන්. මිනිහා බල හිටිය ඔන්න බල එක දවසක් දා ගුරුතුමා සින්දුවක් කියා ඉන්න. ලස්සන සින්දුවක් කියා ඉන්න. දිගු දැස දුටුවාම ඇඟෙනවා පෙරසීම
කියා ඉන්නකොට එහෙම නෙවෙයි ඉතින් මොන හරි සින්දුවක් කියන්නේ. ඒ කාලේ දිගු දැස් තිබුණේ නෑ බා. හරි. කොල්ල බැලුවා අන්න බල මරු වෙලාව. ගුරුතුමා උයනේ ඇවිද ඉන්නේ. නෝනත් නෑ. මරු වෙලාව කියන්නේ. බලපල්ලකො කෙල්ල ඉන්නවද කියලා. අරක ඉන්නව බල එන්නේ නෑ. ගියා. දැන් ගුරුතුමා ගාවට ගියා. ගුරුතුමා සාමාන්‍යයෙන් අර ශ්‍රේෂ්ඨ ශිෂ්‍යෙක් නෙමෙයි. ඌ ටිකක් ලොකු එකෙක් නිසා ගුරුතුමා ටිකක් ඌට නම්‍යශීලී. මොකද මේ යශ පුතා මොකෝ මේ? සර් මේ මං ආවේ සර් මේ සර් දන්නවනේ සර්. සර්ට අපි ඔක්කොම ආදරේනේ. අපි පට්ට ආදරේනේ සර්ට. සර්ට ආදරේනේ. ඔව් ඉතින් මට ආදරේ කොහොමද මං දන්නවනේ. මොකෝ අඬන්නේ? නෑ සර්. සර් අඟුලිමාල සර්ට අහිංසක සර්ට වරද්දනවා සර්. මොකද්ද කියපන් කමන්න කියපන්. නෑ සර් පිළිගන්න නැත්නම් වරින් බයි යන්න. මෙහෙනවා කියලා යනවා මොකද්ද? සර් පිළිගන්න නැත්නම් නොපිළිගන්න. අඟුලිමාල අහිංසක සර්ගේ නෝනත් එක්ක මන් දන්න වරින් බයි යන්න. දැන් ගුරුතුමාට සැකයි. ගුරුතුමා සැකෙන් තමයි බලන්නේ. අපි සැකෙන් යම් දෙයක් කෙනෙක් දිහා බැලුවොත් අපිට පේන්නේත් ඒ විදියට. සැකය කියන එක හරි භයානකයි. කෙනෙකුට සැකයක් ඇති වුණොත් ඒක ජීවිත කාලෙම තියෙනවා. සමහරක් වෙලාවට අබුසෙමියන් අතර පොඩි සැකයක් හදු ජීවිතෙනින් ඉවරයි ජීවිතේ. පෙම්මතිය අතර සැක එතනින් ඉවරයි. සැකේ ඇති වුණොත් එතනින් දැම්ම කතාවේ නවත්තපළා. එතනින් එහාට ගෙනියන්න එපා. සම්බන්ධයක් තියෙනවා ඒක නවත්තපළා. එතනින් එහාට යන්න බෑ. සැකේ ඇති වුණොත් පේන්නේ ඒ විදිහටමයි. නිකම් බැලුවස් පේන්නේ විදිහට. සමහරක් වෙලාවට ඔය කෙල්ලයි කොල්ලයි පාරේ යනවා පෙම්මතියි. බැරි වෙලාවත් කොල්ලෙක් පාරේ බයිසිකලයක් පැද යනකම් විසිල්ලයක් ගහගෙන ගියොත් එහෙම නිකන් අපේ කොල්ලෝ දන්නේ නැද්ද ඉතින් අපේ උන් බැඳපුන්ට නෙවෙයි නාකියුන්ටත් විසිල් ගහනෝනේ අපේ උන්. ඉතින් එහෙම විසිල්ලයක් ගහුවොත් ඉවරයි. කවුද තමුසේගේ? තමුසේ කවුද? මන් දන්නේ කොහොමද? එනකර විසිල්ලයක් ගහුවේ. මන් දන්නේ කොහොමද? ඊට පස්සේ උන් මරාගෙන. ඒ වගේ සැකය කියන එක හරි ප්‍රබලයි. ඒක නිසා අපේ දරුවනේ දැන් ගුරුතුමාට සැකේ ඇති වුණා. ගුරුතුමත් ඕක අල්ලගන්න ඕකගේ අඬු කඩනවා මං එහෙම වුණොත්. ඕක දන්නේ නැතුව මගේ හැටි දත් හලනවා. ඕක දන්නේ නැතුව ගුරුතුමා ප්‍රකෝපකාරී වෙ ඉන්නවා. මේන් બોලේ ගුරුතුමාගේ නෝනා අහිංසකට කතා කරනවා. අහිංසක පුතා අහිංසක බබා අහිංසක බැලුවා. ඌ ගියා අපේ ගෙදරට නේ. දැන් දිසාපාමොක් තක්ෂලා පාසලේ ඉඳන් බලන්න. අර ඌ ගියා ගෙදරට නේ. ඉඳපන් මං ඕකගේ හිසක සාදානවා. කඩන්නේ දත් කඩනව නෙමෙයි කකුල් කඩන්නේ මං කපල දානවා. ගත්ත කඩුව. ගත්තා. මේ ජසප් එනගෙන මේ කාටේ එන්න කියපන්. කාටද දන්නේ බං එන්නේ කිව්වා. කාටේස මේ අර අහිංසක එන්න කිව්වා. අහිංසකට ගිහින් කිව්වා ගෝලියට අනිත් යාළුව ටික මේ එන්නේ කිව්වා. සර් එන්නේ කිව්වා. යන්න. අහිංසක කෝකටත් ටිකක් වෙලා ඉඳලා ගියේ. අහිංසක කියන්නේ ටිකක් දුරදක්නා බුද්ධියක් තියෙන දක්ෂය. අහිංසක ටිකක් වෙලා ඉඳලා පරක් වෙලා ගියේ. ගුරුතුමා කඩුව ගන්නවා. මම අද කපනවා කෑලි වලට. මම ඔක තියන්නේ නේ. දැන් මුර්ගයා වගේ. ටිකක් වෙලා ඉන්නකොට ගුරුතුමා කල්පනා කරනවා. හැබැයි ඔක මැරුවා වගේ නෙවෙයි. ඔක මැරුවොත් මගේ ගාවට එන්නේ නැහැ ඉගෙන ගන්න ගෝලයෝ. ශිෂ්‍යයෝ එන්නේ නැහැ. ගුරුතුමා ගාවට යන ගුරුවරු ළමයි මරනවා කියලා මතයක් ගියොත් මට ආර්ථික වශයෙන් ලොකු පාඩුවක් වෙනවා. නෑ මං ඔක මරන්නේ. දැම්ම කඩුව. පැත්තකින් දැම්ම. මරන්නේ. ඕකා මෙහෙන් එලවන්න ඕන කොහමද? ඕකා වෙන කෙනෙක් ගියතින් මැරෙන විදියට වෙන කෙනෙක් ගියතින් මැරෙන්න කොහොම ඒක දාන්න. හරි වරෙන්කෝ වෙනුන් ගියතින් ඕක මරවන්නේ මම මරන්නේ. මගේ අතේ ඕවා ගාගන්නේ.
මං ඔක වෙන කෙනෙක් ධම්මල බලන්න. අද කාලේ වුණා නම් දුන්න පාතාලෙට 50000ක් අල්ලේ අතක් ගෙන කකුලක් ගෙන බෙල්ල ගෙන. අද කාලේ වුණා නම් එදා පාතාලෙ තිබුණේ නැහනේ. එදා පාතාලෙ තිබුණේ නැහැ. එදා ඉස්පිරිතාලෙ තිබුණෙත් නැහැ. දෙම්මුකෝ. ආවා. සර් මට කතා කරා සර්. ආවෝ. අහිංසකට දැන් ශිල්පය උගන්වලා ඉවරයි. අහිංසක ශිල්පය උගන්වලා ඉවරයි. එහෙනම් සර් මට යන්න පුළුවන් නේද සර්? නෑ. අහිංසක ගුරු පූජාවක් කරන්න ඕන. ගුරු උපහාරයක් කරන්න ඕන. අහිංසක ඒකට මිනිස්සු 1000ක් මරලා ඇඟිලි 1000ක මාලයක් ගේන්න ඕන. අනේ සර් අපි අන්නට හිංසා නොකරන කුලේ. අනේ සර් ඒක කරන්න බෑ. අහිංසක ශිල්පයට උපචාර නොකරන්න ඵල නොදෙයි පුත. ශිල්පයට ගරු නොකරන කෙනාට ප්‍රයෝජනයක් එන්නේ. අනේ සර් අපේ තාත්තා කියලා තියෙන මට කරද කාටවත් හිංසා කරන්න එපා කියලා. අපි අන්නට හිංසා නොකරන කුලේ මම අහිංසක. එහෙනම් ඔබට ශිල්පය ලැබෙන්නේ නැහැ. එහෙනම් ශිල්පය දෙන්නේ ඔබ කරන්න බෑනවා. කවන්න සර්නේ කියන්නේ ගුරුතුමානේ කියන්නේ මම යන්න කඩු ගත්ත කඩු ටික දාගත්තා. ගත්ත දුනු ටික දාගත්තා. මම යන්නම් සර්. මං ගින් එන්න වෙන්ද ගියා. මෙන්න අහිංසක යනවා කැලේට. මෙන්න පුතේ අහිංසක කැලේට ගියා. අහිංසක going to the thick jungle. ඝන වනාන්තරේ. දැක්ක නේද පුතේ ඝන වනාන්තර? උඹලා ඝන වනාන්තර ඕන තරම් දැකලා ඇති. මෙන්න පුතේ the thick jungle. ආයි ගස් තුනයි තියෙන කැලේටම හරිනේ. එහෙම නෙවෙයි. කැලෑව තියෙනවා. ඔන්න දැන් කැලේ. දැන් භයානකයි. අඟුලිමාල කැලේ ඉන්නවා. මෙන්න අතේ කඩුව. අඟුලිමාල දුවනවා දැන් මිනිහෙක්ගේ පාරේ. මෙන්න මිනිහෙක් ඇවිල්ලා මෙතන දර කඩන්න පාත් වෙලා ඒ මිනිහා දර කඩනවා. අඟුලිමාල පස්සෙන් ගිහිල්ලා කපනවා. පස්සෙන් ගිහිල්ලා මේ පස්ස කපනව නෙමෙයි. ගියා ගැහුවා කඩුවේ. අනේ බුදුන්තු එබ දියන් ඇඟිල්ල කපාගත්තා. තව මේ තව එකෙක් ඉන්නවා. එළොගිනියා ගැහුවා උගෙත් කපාගත්තු උගෙත් ඇඟිල්ල. මේ තව එකෙක් ගැහුවා පෑගුවා ඇඟිල්ල වන් පිංගස් කපාගත්තා. දැන් ඇඟිලි ටික සරංගොඩක්කුවේ දාගෙන දැන් යනවා. ලේ වැක්කිරනවා සරම් පල්ලේ. ඇඟිලි කැපිලා. ලේ වැක්කිරනවා. ගිහිල්ලා ඇඟිලි ටික තිව්වා ගල් ලෑල්ලක් උඩින්. තියලා කඩුවක් තියාගෙන ඉන්නවා. තව එකෙක් එනවනේ. එලෝගෙන ගියා. කැපුවා උගෙත්. උගේ ඇඟිල්ල කපාගෙන එනකොට මේ ඇඟිලි ටික කාක්කෝ කාලා භාගයයි තියෙන්නේ. හත්තලා මේ ඇඟිලි 50ක් තිබුණා. අඩෝ 20ට බැහැලා. ඒ ටික ගැට ගහගත්තා ඔඩොක්කුවේ. ගැට ගහගෙන ආයි කල්පනා කරා. දැන් මේ ටිකත් එක දුවන්න බෑ. ඊට පස්සේ මොකද කරේ? ඒ ටික ගිනිහිල්ලා දැම්මා ගහක බෙනේක. ගස් බෙනේක හැංගුවා. ගස් බෙනේක දෑව ඇඟිලි ටික. ගස් බෙනේක. දාලා දැන් මිනිස්සු එන්නේ නැහැ කැලේට. මොකද එන මිනිස්සු මරණවනේ. ගම්මැසියෝ නැහැ. එන්නේ නැහැ. දර පලා සඳහා වල් යන්න හුනෙත. දර ටිකක් පලා ටිකක් කඩා ගන්න කැලේට ගිය මිනිහෙක් දැන් එන්නේ නැහැ. අඟුලිමාල කල්පනා කරා පනින්න ඕන රැට ගෙවල් වලට. පැන්න හොරෙන් ගම්මානයට පැනලා ගැව්වා පයින්. කාලා දොරවල් ගලෝලා එයි හෝතුවාන් මරාපියා හෝතුවාන් කියාගෙන නිදාගෙන ඉන්නුම්.
නිදිනේ මුගේ නම් නිදි අතරෙම කපා ගන්න ඕන. කෝ ඇඟිල්ල කැපුවා. ඌ කෑ ගහනකොටම ගැහුවා බෙල්ලට. ගැහුවා බෙල්ලට. මැරුවා. නිදාගෙන ඉඳපු මිනිස්සුන්ගේ බෙලි කපලා ඇඟිලි කපා ගත්තා. ඒ ටික අරගෙන එනකොට අඟුලිමාලට මතක නෑ දැන් ඇඟිලි තියාපු තැන. පට්ට මීටරේ. එච්චර මීටරයකට මතක නෑ. පුතේ පාපකාරී ක්‍රියා කරනකොට මිනිස්සුන්ගේ මතකේ අවුට් වෙනවා. මතකේ නැති වෙනවා. පාපකාරී අකුසල කර්ම ක්‍රියා කරනකොට මතකේ නැති වෙනවා. අඟුලිමාලගේ මතකේ නැති වුණා. දැන් ඉතින් අතන තියපු ඇඟිලි ටික මතක නෑ. කාක්කෝ කාපු ටික මතක නෑ. දැන් ඒතකොට 1000 නෙවෙයි බං මරන්න වෙනවා. පාට්ට ලෝඩ් එකක් 2000කට තරි මරන්න වෙනවා. දැන් ඉතින් මැරුවා. දැන් මෙහෙම යනකොට ගම්වැස්සෝ ගම්පියා හැරදමා නියම් ගම් වන්න. මේ ගමේ ඉඳපු මිනිස්සු ගම්මානේ අත්හැරලා ගියා නියම් ගම්. නියම් ගම් කියන්නේ අර්ධනාගරික ගම් වලට ගියා. අර්ධනාගරික ගම් වලට ගියා. මේවා අත්හැරලා අර්ධනාගරික ගම් වලට ගියා. මිනිස්සු රැස් කාගෙන පොර කාගෙන යනවා. අර්ධනාගරික ගම් වලට ගියා. නගර මිනිස්සු ගියා මේවා අත්හැරලා රජවාසලට ගිහිල්ලා රාජාංගනේ රැස් වුණා කඳවුරු දාගෙන රැස් වෙලා ඉන්න රජතුමාගේ වටේට කට්ටිය ගිහලා කියනවා මහරජ නුඹගේ රට අඟුල්මල් නම් සොරක හේ දරුණු ලෙහෙමුඩු අත්ැත්තේය සංගුන් කෙරේ කුළුන් නැත්තේය මිනිසුන් මරා ඇඟිලි විද මාලා කොට දරයි අනේ රජතුමනි බේරගන්න තවර රජතුමනි අපේ මාමගෙත් කැපුවා රජතුමනි මගේ නෝන කපලා අරගෙන රජතුමනි මගේ පුතාලා දෙන්නගෙම කැපුවා අපෝ මගේ කපන්න හදලා බොමාරින් දුවල රජතුමනි මොකද්ද කරන්නේ බේරගන්නකෝ ආහා කලබැලතු ඉඳහල්ලා මාගේ රටවැසියනි ඔබ සැමෝම නිශ්ශබ්දව ඉන්න ඕන කැඳවුව ඇමති මණ්ඩලේ යවුවා අශ්වයෝ පිටින් ටීම් එකක් අශ්වයෝ යනකොටම අඟුලිමාල රැකෙන් ඉඳලා අශ්වයන්ගේ පාරේ එලවගෙන ගිහිල්ලා අශ්වයාගේ ඇඟ උඩදිම කපලා ගන්නවා ඇඟිලි අශ්වයෝ කැලේට ගියා රජතුමා දෙවනුව යවුවා ඇත්තුරංචුවක් ඇත්තුන්ගේ පස්සෙන් දුවගෙන ගිහිල්ලා අඟුලිමාලට තියෙනවා ඇත්තු 7 දෙනෙක්ගේ බලයක් ඇත්තුන්ගේ පිට උඩ යන උන්ගේ ඇඟට පැනලා පිටේදිම කපලා උන්ගේ ඇඟිලි ගත්තා. අඟුලිමාලට සීරිම් තුවාලයක් අත්නේ. රජතුමා යකෝ දැන් අශ්වයොත් එක්ක ගිය ටීම් එකක් නැහැ උනුත් මරලා. ඇත්තුත් එක්ක ගිය ටීම් එකක් නැහැ උනුත් මරලා. රජතුමා තුන්වෙනුව යවනවා කරත්ත පෙලක්. කරත්ත පෙලේ ගිය උන්ගේ කරත්තකාරයෙක් මරලා ගහලා උන්ගේ කපලා ගත්තා. දැන් ඔක්කොම ඉවරයි. දැන් ඉතින් අඟුලිමාල කපලා සෑහෙන්නේ. අඟුලිමාල දවසත් ගණන් කරලා බලනවා. ඇඟිලි තියෙනවා. මේ ටික මාලයක් හදාගන්න ඕන. හදාගෙන කරේ දාගෙන ඉන්නේ. ඇඟිලි මාලයක් ගණන් කරන ඇඟිලි ටික අපට උඩු 998යි. තව 1 fingers. අම්මෝ. දැන් නම් මම මොකාවත් මරනවා. කවුරු ආවත් මරනවා මම. මරලා ඇඟිලි ටික රජතුමාට මේ ගුරුතුමාට ගිහින් දීලා යන්න ඕන මේ දැලි රැවුල් කපාගෙන අනේ මගේ අම්මයි තාත්තයි බලන්න මං යන්න ඕන. බලන්න දරුවනේ අහිංසකගේ එකම පරමාර්ථය තමන්ගේ ඩිග්‍රිය අරගෙන ඉස්සෙල්ලාම යන්නේ අම්මා බලන්න. අම්මයි තාත්තයි බලන්න. බලන්න. අපේ දරුවොත් එහෙම වෙන්න ඕන. බල එහෙම ඩිග්‍රිය ගන්නකොටම කෝල් කරලා ගියහල්ලා මේ ඔයා දන්නවද වැඩක් බඩක් කියන්නම් ඩිග්‍රිය හම්බුණා අම්මට කියන මං එනවා කියලා හොඳේ අම්මා කොහොම හිතන්නේ නැන්ද අම්මට කියන්නේ මේ තව එකෙක් සමහරට මේ මට හම්බුණා ඩිග්‍රිය දැන් අම්මා කැමති වෙයිනේ අම්මට කියන්න නිකමට ඔයගොල්ලෝගේ ලොකුකම යන්නත් ඒ කියන්න ඔයගොල්ලෝ මහ ලොකු මිනිස්සුනේ මම ලොකු කරන් කියලා කියන්න ඔන්න අපේ එහෙම නෙවෙයි
තමන්ගේ ලෙයින් ජාතක කරපු ඒ අහිංසක අම්මටයි තාත්තටයි තමන් ඉස්සර වෙලාම කියන්න ඕන. ඒක වෙන කෙනෙකුට කියලා වැඩක් නෑ. අම්මටයි තාත්තටයි කියන්න ඕන. ඒක නිසා ඒ මිනිසුන්ගේ ඇස්කම් වල ඔලු ගෙඩි වල පණ තියෙන කාලෙක උඹලා ඒ නමයක් ගන්න ඕන විශ්වවිද්‍යාලය යන්න ඕන අම්මේ මං වෛද්‍යවරයෙක් මං ડોක්ටරයෙක් මං මේ ඉංජිනේරියෙක් කෙනෙක් කියලා. එහෙම කියන්න ඕනේ මේ මිනිසුන්ගේ ඇස්කම් වල පණ තියෙන කාලේ. මේ මිනිසුන්ට ඇස් පේන්නේ නැති කාලේ බොලා කියලා වැඩක් නෑ. ඉස්සෙල්ලාම අම්මටයි තාත්තටයි. පැහැදිලි? හැබැයි ඉතින් කියමන තියෙනනම් ගුරු දෙගුරු කියලා. ගුරු මුල් වෙනවා. අහිංසකත් ගුරුවරයා නිසා තමයි මරන්න හදන්නේ. එහෙමයි කියලා මට මොකුත් එපා. උඹලා දන්නවනේ. හරි. එහෙනම් අපේ දරුවනේ අහිංසක කල්පනා කරනවා දැන් නම් මොකා ආවත් මරනවා. අහිංසක මෙතන වාඩි වෙලා ඉන්නවා. මේ ගහ යටින් වාඩිලා ඉන්නවා. දැන් මොකා ආවත් මම මරනවා. කඩුවක් තියාගෙන ඉන්නවා. මෙන්න අහිංසකගේ මාලේ. බෙල්ල වටේ තියෙනවා. මේ අතරේ රයිතුමා දැන් කතා කරලා ඇමති මණ්ඩලෙට අමාත්‍යවරුනේ අද මං යන්න ඕන අහිංසක වල්ලන්න. අමාත්‍ය මණ්ඩලයේ මාත් එක්ක යන්න සූදානම් වෙන්න. ඇත්ත ශ්‍රිය පාබල සූදානම් කරගන්න. ඒ අමාත්‍ය මණ්ඩලයේ අතරේ ඉන්නවා කවුද? අහිංසකගේ තාත්තා බර්ග. රජතුමා අපේ කොල්ල අල්ලන්න යන්න හදන්නේ. අපෝ කොල්ල මරයිද දන්නේ. රජවාසලෙන් ගියා. රජවාසලෙන් දුවගෙන ගියා ගෙදරට. මෙතන ගෙදර. ගෙදරට දුවගෙන ගියා. බිරිඳ සොඳුර අනේ අන්න අපේ කොල්ලා අල්ලන්න රයිතුමා යන්න හදන්නේ. මගේ කොල්ලා අහිංසක අල්ලන්න. අනේ යා හිමි මාපුතු ගෙනේව. අනේ නෝනා පින් සිද්ධ වෙයි නෝන යනවද? මට යන්න පුළුවන්. ගියොත් ඕක මගෙත් කපාවි. මගෙත් කපාවි. ඕකට කිසි ගුණයක් නැති වෙයි බෑ. අනේ ඔයා යන්නකෝ. අම්මා කල්පනා කරනවා කමන්නේ. මගේ පුතානේ මම යනවා. මගේ පුතා මන් දැක්කම ලා මොලොක් වෙනවා. ලා මොලොක් වෙනවා කියන්නේ කොල්ලගේ හදවත සැහැල්ලු වෙනවා. අම්මා දැන් යනවා. මේන් පුතේ අනේ අර ඇඳගෙන ඉඳපු වැර හැලිත් එක්කම අම්මා දුවගෙන යනවා. අර මැහැලි ස්ත්‍රිය දුවනවා. තමන්ගේ පුතාව අල්ලගන්න. පුතා මරන්නට කලියෙන් මැහැලි ස්ත්‍රිය දුවනවා. මේ දුවනකොට මෙන්න පුතේ මන් දෙවුරම් බෙහෙර මේ හරියෙන් අදින්නම්. මෙන්න දෙවුරම් බෙහෙර. මෙන්න දෙවුරම් බෙහෙර. බුදුහාමුදුරුවෝ එතන ඉඳන් කල්පනා කරනවා මම අද කාටද පිහිට වෙන්නේ? මෙන්න બોලේ අහිංසක ඉන්නවා. අහිංසක තව සුළු මොහොතකින් තමන්ගේ අම්මා මරලා ආනන්තරිය පාප කර්මයට හසු වෙනවා. ඒ නිසා මම එතෙන්ට වඩින්න ඕන. බුදුන් වහන්සේ වැඩම කරනවා. මෙතනින් අර්ධ බලෙන් මේ ගම හරහා වැඩම කරන්නේ මෙහෙම වැඩම කරනවා. වැඩම කරනකොට මේ හරියේ එක මිනිස්සෙක් සීසාසා ඉන්නවා. බුදුහාමුදුරුවෝ මේ හරියේ වැඩම කරනවා. ඒ මිනිස්සයා ඉස්සරහට ගිහලා කියනවා වැන්දා හාමුදුරුවනේ යන්න එපා. හොරෙක් ඉන්නවා. ඇඟිලි කපනවා. එපා හාමුදුරුවනේ. තම මිනිස්සෙක් තනකොළ කපකපා ඉන්නවා. මේ මහණ නොයා ඒ මගේ මේ යන්න එපා. හොරෙක් ඉන්න ඇඟිලි කපනවා. මහණම ඒ මග නොයා. තව මිනිස්සෙක් ගෙදරක හාල් කර ඉන්නවා අම්මා කෙනෙක්. හාමුදුරු කෙනෙක් යනවා. මේ අපේ හාමුදුරුවනේ එපාය. මේ කෝ දූලයි තාත්තා මේ මිනිහෝ අන්න හාමුදුරු කෙනෙක් යනවා මරාවි. දැම්ම යනෝ බේර ගන්නවා. හාමුදුරුවෝ නවතින්නේ නැහැ. හාමුදුරුවෝ එක දිගටම වැඩම කරනවා. බුද්ධ චේතස් ඔක්කොම නැහැ. බුදුරැස් මොකුත් නැහැ. සාමණේර භික්ෂුවක් වගේ වැඩම කරනවා. අඟුලිමාල දැක්කා හාමුදුරු කෙනෙක් කෙනා. කමන්නේ මට තව වන් ෆින්ගර්ස් අඩු. හාමුදුරු වුණත් කමක් නෑ.
මං බලා ගන්නම්. දැන් මොකද? දැන් අහිංසක මෙතනින් ගහට වටේ කවරුණා. බුදුහාමුදුරුවෝ මෙතනින් එහාට වැඩම කරනවා දැන්. දුවන බුදුහාමුදුරුවෝ මැව්වා මහා ගල්ගෙඩි. මෙන්න ගල් උඩින් පැනගෙන එනවා. මැව්වා මහා කැලෑ. මෙන්න කැලෑ අස්සෙන් ගෙනනවා. මැව්වා මහා ජලාශ. අම්මෝ ජලාශ වලින් පීනගෙන එනවා. බුදුහාමුදුරුවෝ ඊට පස්සේ මැව්වා අංගණයක් පිට්ටනියක්. අඟුලිමාල කල්පනා කරා හරි මට අල්ලගන්න බැරිනේ අතෙන්දී මං අල්ලගන්නම් කියලා. අඟුලිමාල එලෝගෙන යනවා. දුවනවා තව පොඩ්ඩයි ඉන්න. බුදුහාමුදුරුවෝ ශනයකින් පිටිපස්සට ආවා. ඈ කොහොමයා? මෙන්න ඉන්නවා. ආයෙ ලෝගෙන ගියා. ඈ බුදුහාමුදුරුවෝ ආයෙ පිටිපස්සට ගිහිල්ලා. මෙන්න ඉන්නවා. මෙහෙම බුදුහාමුදුරුවෝ හොද්දටම අහිංසකට හති වැටෙනකන් ගියා. අහිංසක දැන් වැටිලා. මහන හිටු මහන. මම නතර වෙලා. ඔබ නතර වෙන්න. මේ මමනේ වැටලා ඉන්නේ. මම මේ නතර වෙලා පේන්නේ නැද්ද? ඔබ වහන්සේ යන්නේ. මම පාපකාරී අකුසල් කර්ම වලින් මිදිලා. ඔබ පාපකාරී අකුසල් වලින් මිදිලා නැහැ. ඒ නිසා මම සත්ව ඝාතන කරන්නේ. මම නතර වෙලා මම සසර ගමන නතර කරලා. කවුද යකෝ මට මෙහෙම ටෝක් කරන්නේ? මම ඔයිට වැඩිය පොරවල් ඔක්කොම මැරුවනේ. මේ කටහඬ සිද්ධාර්ථ කුමාරය සුද්ධෝදන රජතුමාගේ පුතා සිද්ධාර්ථ කුමාරයගේ වගේ. හත්තලාමේ බුදුහාමුදුරුවෝ වැඩම කළා මට පිහිට වෙන්න. ගැලවුව මාලේ වීසි කරා. ගුරුතුමාට ඕන මගුලක් කඩු වීසි කරා. මේ ජරාවත් එක්ක බුදුහාමුදුරුවෝ ගාවට යන්න වෙන්නේ. වැඩන්නේ. හාමුදුරුවනේ ගිහලා වැන්දා. බුදුහාමුදුරුවෝ එතෙන්දිම ධර්මයේ දේශනා කරා. ධර්මයේ දේශනා කරලා මෙයා රහත් වුණා. බැලුව බුදුහාමුදුරුවෝ මෙයාට දැන් අටපිරිකරක් මෙයාට කොහෙන්ද මෙයාට මේ සිවුරු එහෙම කියලා. බලනකොට මෙයා පෙර ආත්මික අටපිරිකරක් පූජා කරලා තියෙනවා හාමුදුරුවෝ කෙනෙකුට. ඒ අටපිරිකර පූජා කරපු පිනෙන් මෙයාට සලුපිලි සියල්ලම ඉබේම ඇඳුණා ඇඟපත සේදිලා. දැන් බුදුහාමුදුරුවෝ අහිංසකත් එක්කරගෙන අඟුලිමාලත් එක්කරගෙන යනවා පන්සලට වැඩම කරනවා. මෙන්න දෙව්රම් වෙහෙර. මෙන්න දෙව්රම් විහාරය. දෙව්රම් විහාරයට වැඩම කරා. දැන් අහිංසක දෙව්රම් වෙහෙර පන්සලේ ඉන්නවා. දැන් අහිංසක මොකුත් නැහැ. දැන් දානේ එක් වේලක් ගන්නවා. බණ භාවනා කරනවා. හිත දියුණු කරනවා. මේ අතරේ කොසල් රජතුමා එළියට බැහැලා කල්පනා කරනවා. මම දැන් ඕක අල්ලන්න යන්න ඕන. ෂුවර් එකට මොකම ආවා මගේ ඇඟිලි කපයි. මම මරයි. කමක් නෑ. ඒ වුණාට යන්න ඕන. කොහොමද මං දෙව්රම් මෙහෙරි පන්සල පැත්තේ ගිහිල්ලා ගියොත් හොඳයි. එහෙම වුණොත් බුදුහාමුදුරු කියයි මට යන්න එපා කියලා. මෙන්න બોලේ රජතුමා යනවා ඇත්තස්ත්‍රිය පාබලත් එක්ක දෙව්රම් මෙහෙරට. මෙතනින් ඇත්තස්ත්‍රිය පාබල නතර කළා බුදුහාමුදුරුවෝ ඉන්න බුදු කුටියට වැඩම කරා. බුදුහාමුදුරුවෝ අහනවා කොසල් රජතුමනි කොසල් රජතුමාගෙන් රජතුමනි නුඹ වහන්සේට දැහැවි රජෙක් ඉන්නවද? අනේ නෑ අපේ හාමුදුරනේ. නුඹ වහන්සේට බිම්බිසාර රජතුමා තරහ වෙලාද? අනේ නෑ අපේ හාමුදුරනේ. නුඹ වහන්සේට ලිච්ඡවි රජවරු කෝපෙලාද? අපෝ නෑ අපේ හාමුදුරනේ අපෝ නෑ. එහෙනම් අර ඇත්ත ශ්‍රිය පාබල මොකටේ? හාමුදුරනේ මං අඟුලිමාල අල්ලන්න යනවා. අඟුලිමාල දැන් කෙහෙ බහා සිවුරු පැළඳ එක වේලක් විතරක් වළඳලා ඉන්නව දැක්කොත් රජතුමා මොකද කරන්නේ? අපෝ රජතුමනි එයා කොහොමද මහාන වෙන්නේ? මේ බා පව්කාර දණ්ඩේකනේ මිනිස්සු පොට්ටොංගා
නෑ. රයිතුමනි අපි හිතමු එහෙම આવොත් අපේ හාමුදුරුවෝ මං හුනස්ටෙන් නැගිටිනවා. නමස්කාර කරනවා. දාන මාන ආදී පින්කම් කරනවා. සිව්පසෙන් සංග්‍රහ කරනවා. එහෙම කියනකොට බුදුහාමුදුරුවෝ දකුණු අත දික් කරා. මෙන්න බලේ අඟුලිමාල තෙරුන් වහන්සේ වැඩම කරනවා. වැඩම කරනකොට රජතුමා අඩි 2ක් 3ක් පස්සට යනවා. බය නැහැ. පස්සට යනවා. ඔබ වහන්සේ අඟුලි අහිංසක? ඔව් මම අඟුලි. ඒ කියන්නේ ඔබ වහන්සේ අපේ බර්ගගේ පුතා? ඔව් මම බර්ග. අර ඇඟිලික පුපු? ඔව්. ඒ කියන්නේ අපේ මන්තානිගේ? ඔව් මන්තානි මගේ අම්මා. ගැලවුවයිනේ තිබිච්ච පටිය පූජා කළ වැන්දා. වන්දිනකොට බුදුහාමුදුරුවෝ කියනවා මහරජා මේ අපේ හාමුදුරන්ට දැන් තුම්පට සිවුර විතරක් ඇති. ඕවා වැඩක් නෑ. අපේ හාමුදුරනේ මං සිව්පසෙන් සංග්‍රහ කරනවා. මට තව වැඩ ගොඩක් තියෙනවා. මං ගිහින් එන්න කියලා දෙවුරම් මෙහෙරෙන් එළියට ඇවිල්ලා බලනවා තමන්ගේ ටීම් එකේ ඉන්නවද කියලා. ඇත්තස්ත්‍රිය පාබල හත්තලහමේ උන් මරු බොඩිගාඩ්ලා උන් දුවලා දෙවිල්ලා පැත්ත බලාතිර හැතුව දුවලා ගිහිල්ලා විතරක් නෙවෙයි දුවලා ගිහිල්ලා රජවාසලට කියනවා රජදේවියට අන්න දෙවිය අන්න අල්ලගත්ත රජතුමා අඟුලිමාල දැන් කපනවා ඇති. කවුදර කපනවා ඇති. යවල්ල බං අපි යවල්ල. කට්ටිය දැන් දුවලා කට්ටිය දැන් ගෙවල් වලට ගියා. අර නගරින් ඉඳපු මිනිස්සු ඔක්කොම ගෙවල් වලට ගියා. ගෙවල් වලට ගියාට සමහරකුම් බයයි. දැන් කොයි වෙලාවෙ මේකයි දන්නේ නැහනේ. ඒක නිසා බයයි. දැන් ඔහොම යනකොට මෙන්න අඟුලිමාල තෙරුන් වහන්සේ පළමු පිඬුසිඟා වඩිනවා. පළමු ගමන පිඬුසිඟා වඩිනකොට මිනිස්සු සමහරක් මිනිස්සු ගස් උඩ නැග්ගා. අඩු අඟුලිමාල තමයි. අම්මට උඩු සිවුරස්සේ කඩුවක් දාගෙන එනවත් දන්නේ හැංගිලා. සමහරක් උන් ගස් වලට මුවා වෙලා අඟුලිමාල. සමහරක් ගෑනු අයට දුර ගන්න බෑ. ගෑනු අය හරවගත්ත පස්ස කැපුවත් පස්ස නේද කියලා. පස්ස හරවගත්තා. දුවන්න බෑ. කැපුවත් පස්ස නේද කියලා කපහම්මගේ පස්ස කිය. ඔය විදියට සමහරක් කට්ටිය බේරෙන්න try කරා. අඟුලිමාල තෙරුන් වහන්සේ පළමු ගමන යනකොට මිනිහෙක් ගල් කැටයකින් බල්ලෙකුට ගැහුවනම් ඒ ගල් කැටේ බල්ලට වදින්නේ නැහැ. කැරිලා අඟුලිමාල තෙරුන් වහන්සේ ඔළුවේ වදිනවා. තව මිනිහෙක් කෝට්ටකින් ගැහුවනම් ඒ කෝට්ට සතාට වදින්නේ ඇවිල්ලා අඟුලිමාල තෙරුන් වහන්සේගේ ඇඟේ වදිනවා. තව මිනිහෙක් කපුටෙකුට දුන්නකින් විද්දනම් ඒ දුන්න කැරකිලා ඇවිල්ලා අඟුලිමාල තෙරුන් වහන්සේගේ ඇඟේ. අඟුලිමාල තෙරුන් වහන්සේගේ ඔළුව පැලිලා ඇඟ ඉරිලා ඊස බුන් පා ඇතිව බුන් අත පා ඇතිව බුන් නලල ඇතිව ඉරුණු සිවුරු ඇතිව දැන් සිවුරු ඉරිලා ලේ පෙරාගෙන එනවා. ආමුදුරනේ බුදුආමුදුරනේ බලන්නකෝ මගේ ඇඟ පුරාම බ්ලඩ්. අඟුලිමාල ඔබ ඔය වගේ කී දෙනෙක්ගේ ඔලු කපන්නේ නැද්ද? එහෙමයි අපේ ආමුදුරනේ මං සෑහෙන ඔලු කැපුවා. අඟුලිමාල ඔබ ඔය වගේ කී දෙනෙක්ගේ අත් කඩන්නේ නැද්ද? එහෙමයි අපේ ආමුදුරනේ මං අත් බර ගානක් කැපුවා. ඇඟිලි බර ගානක් කැපුවා. අඟුලිමාල ඔබ නිසා කැලේ දුවලා මිනිස්සු කී දෙනෙක්ගේ ඇඳුම් ඉරෙන්නේ නැද්ද? ඔව් අපේ ආමුදුරනේ සමහරක් උන්ගේ ඇඳුම් නැහැ. ගස්වල ඇඳුම් උන් බෙහෙල් බර්ත්ඩේ ගිෆ්ට් එකෙන් දීුවේ. එහෙනම් අඟුලිමාල ඔය ඔබ වහන්සේට මෙලවදීම පරිසම් දීලා. ඕකට කියන්නේ ditta ධම්ම වේදනීය කර්මය කියලා. බුදුහාමුදුරුවෝ එක්කරගෙන ගියා ගිනිහල් ගෙට. ගිනිහල් ගෙට එක්කරගෙන ගිහලා බුදුහාමුදුරුවෝ උණු පෑන් උණු කරලා හොඳට සෝදෝලා බෙහෙත් කරා. දිව්‍ය ඖෂධ බෙහෙත් කරා. බෙහෙත් කරලා අඟුලිමාල
දැන් අඟුලිමාල තෙරුන් වහන්සේ අතපය තුවාල සනිපුණාට පස්සේ දෙවෙනි ගමන යනවා. දෙවෙනි ගමන කිව්වේ මේ හෝම් කමින් එක නෙවෙයි. මේ දෙවෙනි ගමන යනවා පිඬුසිඟා. දෙවෙනි ගමන පිඬුසිඟා වඩිනකොට ඒත් අර රෝඩ් එකේමයි ගියේ. මෙන්න બોලේ මේ හරියේදී ගෑනු කෙනෙක් අනේ අම්මේ ඒ ගෑනු මිනිස්සයා බඩ අල්ලගෙන මරලා තෝණි දෙනවා. මූඩ ගර්භ ස්ත්‍රියක් ඒ අම්මා බඩ අල්ලගෙන කෑ ගහනවා. දරුගේ හරස් වෙලා අම්මගේ දරුගේ හරස් වෙලා අම්මා බඩ අල්ලගෙන අම්මා අර මේ කියලා කෑ ගහනවා. අපි උපදින්න ඉන්නකොට පුතේ හිස උඩට තියෙන. උපදින්න කිට්ටු වෙන අපේ හිස පහළට හැරෙනවා. කකුල් උඩට යනවා. එතකොට අපි ඔළුවෙන් තමයි ඉන්නේ. ඉතින් ඔය පුරුද්දට සමහරක් අය ඉපදිලත් මේ සමහරක් ගෑනු ළමයි ඔළුවෙන් ඉන්නේ. ඒක නිසා අර ඔළුවෙන් ඉඳ පුරුද්දට. දැන් අපි ඔහොම හැරෙනකොට සමහරක් අය අම්මගේ කුසේ තියෙන අර බඩවැල වදා මැහ කියලා කියන්නේ වෝටර් බෑග්ද මොකද්ද කියලා කියන්නේ. ඕක ඇඟේ එතෙනවා. ඒක එතුනට පස්සේ අම්මට හරි අමාරුයිලු. නැත්නම් බලයිද මන් දන්නේ කොහොමද? අමාරුයි. දැඩි වේදනාවක්. ඒක නිසා මේ අම්මා කෑ ගහනවා. මේ අම්මා කෑ ගහනකොට අහිංසක මේ හරියට ඇවිල්ලා අඟුලිමාල තෙරුන් වහන්සේ මේ හරියට ඇවිල්ලා අඟුලිමාල තෙරුන් වහන්සේගේ මුළු සර්වාංගෙ මුණු වෙලා ගියා. දුක හිතුණා. අඟුලිමාල තෙරුන් වහන්සේ පිඬුසිඟා ගමන නවත්තලා ආපහු ගියා පන්සලට. ගිහිල්ලා හාමුදුරුවන්ට කිව්වා හාමුදුරුවනේ මම පිඬුසිඟා වඩිනකොට මම දැක්ක මෙන්න මෙහෙම ස්ත්‍රියක්. ඒ ස්ත්‍රිය විඳිනා දුක් මට නුරුස්නේ. මට ඉවසන් ඉන්න බෑ ඇගේ දුක. අහිංසක ඔබ වහන්සේ අඟුලිමාල ඔබ වහන්සේට අර කැලේදී මිනිස්සු කපනකොට දුක හිතුන්නේ නෑ නේද? නෑ හාමුදුරනේ ඔය වගේ බඩගෙඩි උන්ගේ බඩ ඇතුළත් කපලා මං උන්ගේ ඇඟිලුක් ගත්තා. ඕ දැන් අහිංසකට දුක හිතෙනව නේද? ඔව් අපේ හාමුදුරනේ ඉතින් එදත් මං කරලා තියෙන වැරද්දක් කියලා මට හොඳට තේරෙනවා. මට මේ මිනිස්සයා විඳින දුක් ඉවසන්න බෑ. එහෙනම් අහිංසක යන්නේ තෙන්ට. ගිහිල්ලා අපේ හාමුදුරනේ අහිංසක නෙවෙයි අඟුලිමාල තෙරුන් වහන්සේ ඔබ වහන්සේ තෙන්ට යන්න. ගිහිල්ලා අපේ හාමුදුරනේ ගිහිල්ලා ඔබ මෙතෙක්කල් පාපකාරී ක්‍රියාවක් කළේ නැත්තම් ඒ පාපකාරී ක්‍රියාව නොකරපු එකේ අකුසල නොකරපු එකේ කුසල බලයෙන් තීටද තිගේ ගැඹුරුද සෙත් වේවායි සත්‍ය ක්‍රියාවක් කරන්න. අපෝ හාමුදුරනේ මං පට්ට මිනිමැරිමක් නේ මැරුවේ. මම පහුකාර දණ්ඩ ටොං ගහනක් මිනිස්සු මැරුවනේ. මට නම් ඕක කියන්න බෑ. එහෙ මට මුසාවක් වෙනවා. මට බොරුවක් වෙනවා. එහෙනම් අඟුලිමාල ඔබ වහන්සේ පැවිදි වුණු දවස් ඉඳලා මේ දක්වා පාපකාරී ක්‍රියාවක් කරේ නැත්තම් ආන්ගේ අන්නේ කුසල බලයෙන් සත්‍ය ක්‍රියාවක් කරන්න. එහෙමනම් පුළුවන් අපේ හාමුදුරනේ. මම මහණුණු දවස් ඉඳලා මේ දක්සන කුහුඹුවක තියා කිහිඹියෙක්වත් මැරුවේ නැහැ. ඒ වෙනකන් නම් මම මීට මහණුණු දවස් ඉඳලා සතෙක් මැරුවේ නැහැ. හිතින්වත් හිතුවේ නැහැ. ඊට කලින් නම් මම ලොකු ගේම් දුන්නා. ඔබ වහන්සේ දන්නවනේ. රයිට්. දැන් අහිංසක යනවා. අඟුලිමාල යනවා. අඟුලිමාල තෙරුන් වහන්සේ මෙතෙන්ට ගියා. මෙතෙන්ට ගියාට පස්සේ මෑ වටේට තිරරෙදි ඇද්දා. තිරරෙදි ඇදලා අඟුලිමාල තෙරුන් වහන්සේ සත්‍ය ක්‍රියාවක් කරා. සත්‍ය ක්‍රියාවක් කරලා අඟුලිමාල පිරිත දේශනා කරා. මේ සත්‍ය ක්‍රියාව කරනකොටම ඩබරායෙන් ගුළුදියක්කින් පැන්කෙන්ඩියකින් වතුර ඩිංගක් වටින්න වගේ දරුවා ලැබුණා. අම්මා දන්නෙත් නෑ. වේදනාවක් දැනුන්නේ නෑ. අම්මා බලන අඩුවේ පුතා ලැබිලා. good morning පැටියෝ. අම්මේ අම්මට දැනුන්නේ නෑ බබා ලැබෙන. ඔන්න මතක තියාගනින්න අඟුලිමාල පිරිත හදිස්සියක් එම වුණොත් ඕන වෙයි. හොඳේ? රයිට්. එහෙනම් ඔන්න ඩබරායෙන් ගුළුදියක් පැන් කෙන්ඩියකින් වතුර ඩිංගක් වැටෙන වගේ දරුවා ලැබුණා. අඟුලිමාල තෙරුන් වහන්සේ පන්සලට වැඩම කරා. හරි සතුටුයි. එදා ඉඳලා අඟුලිමාල තෙරුන් වහන්සේ රට වැසියන්ට හොඳට ප්‍රතිකාර කරනවා. උදේ පාන්දර අහිංසක අඟුලිමාල තෙරුන් වහන්සේ උදේ පාන්දර දොර අරිනකොට
පන්සල් භූමියේ දහස් ගාණක් රෝගීන් නැවිලා ප්‍රතිකාර ගන්න. අඟුලිමාල තෙරුන් වහන්සේ යන්න බලන්න. කළ වැරැද්දට නිවැරදි වෙන්න. අර මරපු මිනිස්සු ගානට වඩා මිනිස්සු සංඛ්‍යාවක් බේරගත්තා. අද හිටියනම් කොරෝනා වෛරසයෙන් කී දෙනෙක් ගොඩ ගනීද? ඇයි? පට්ට වෛද්‍යවරේ. ජීවක වෛද්‍යවරේ අද හිටියනම් කොරෝනා රෝගීන් එහෙනම් ලංකාවෙන් විතරක් නෙවෙයි රෝගීන් එන්නේ ඇමරිකාවෙන්, ඉතාලියෙන්, ජපානයෙන්, කොරියාවෙන් හැම එකෙම ඇවිල්ලා මේක පිරෙනවා අපට බෝ වෙනවා කොරෝනා එහෙනම්. ජීවක වෛද්‍යවරයා හිටියනම් අඟුලිමාල හිටියනම් ඒ තරම් දක්ෂ වෛද්‍යවරු. අන්න මේ රට පුරාම ප්‍රතිකාර කරලා මේ රට පුරාම ඉන්න මිනිස්සුන්ගේ සිත් ඒ කියන්නේ මෙයා ප්‍රතිකාර කරේ කැඩිච්ච බින්දිතර විතරක් නෙවෙයි මානසික ප්‍රතිකාරත් කරා. පිස්සෝ ඒගොල්ලෝ සුව කරා. උම්මත්තකේ මේ මට්ටයෝ මේ හැම එකෙක්ම කොට දෑවා. හැම කෙනෙකුටම ප්‍රතිකාර කරා. අඟුලිමාල තෙරුන් වහන්සේට ඒ තරම් බලයක් ආවා. අඟුලිමාල තෙරුන් වහන්සේ මුළු ලෝකෙම ප්‍රසිද්ධියට පත් වුණා. මුළු දඹදිවම ප්‍රසිද්ධියට පත් වුණා. මෙතුම දැන් වැරදි කරන කෙනෙක් නෙවෙයි, නිවැරදි කරන. මතක තියාගන්නලා පුතේ, අපි පෘථග්ජන මිනිස්සු. අපි අතින් වැරදි වෙන්න පුළුවන්. හැබැයි අපි අදිෂ්ඨානයක් කරගත්තොත් ඒ වැරදි නිවැරදි කරලා අපි නිවැරදි පුජ්‍යලෝ කියලා ලෝකෙට හෙළි කරන්න පුළුවන්. හොඳ කරන්න පුළුවන්. අපේ ළමයි අහලදී පහුගිය දවසේ මිය ගියා. ලෝක ප්‍රකට අපේ මා කඳුරේ මදුෂ්. අපේ ළමයි අහලදී. හැබැයි ලෝක ප්‍රකට අපරාධකාරී. හැබැයි මිනිහා සමහර පන්සලුත් හදලා තියෙනවා. පන්සල් සාමුලෙම හදපු තැන්වලුත් මං අහලා තියෙනවා. මම මේ නිවැරදි කරනව නෙවෙයි. අපරාධයක් කරත් ඔහු හැබැයි නිර්පරාදීව නිර්පරාධ නොකර ඊට පස්සේ අර මුදල් වලින් හොඳ යහපත් වැඩ කරා නම් සමාජයේ සමහරක් විට යහපත් පුජ්‍යලෙක් වෙන්නත් පුළුවන්. මතක තියාගන්න පුතෝ, නිවැරදි මිනිසා වන්නේ වැරදි නොකරන තැනැත්තා නොව වැරදි හදාගත් තැනැත්තාය. අපි වැරද්දක් හදාගත්තොත් ඒක තමයි නිවැරදි. මේකෙන් පාඩමින් අපට ගන්න තියෙන තවත් එකක්. අඟුලිමාල තෙරුන් වහන්සේට කැලේ අඳින්න ඇඳුම් තිබුණේ නැහැ. දෑතිරිලි තිබුණේ නැහැ. මදුරු දැල් තිබුණේ නැහැ. කැලේ ගහක් යට කොට්ටේ වෙනුවට ගල්ම් ගෙඩියක් ඔලුවට තිව්වේ. නිදාගත්තේ ඒ ගස් යට. හැබැයි පුතු අර බෙල්ලේ තියෙන ඇඟිලි සමහර සර්පය ඇවිල්ලා දෂ්ට කරලා කනවා. අඟුලිමාලට දශමයක්වත් හානි කරන්නේ නැහැ. සර්පය ඇඟට උඩින් යනවලු දශමයක්වත් හානි වෙන්නේ නැහැ. ඇස පුදුමයිනේ. අඟුලිමාල මරන්න දහස් ගණන් හොරු කල්ලි ඇවිල්ලා තියෙනවා. එක හොරු කල්ලියකටවත් මේ ලෝම ගහකටවත් හිංසා කරන්න බැරිලා තියෙනවා. ඇස ඒ මොකෝ? ඒ තමයි පුතේ අහිංසක පෙර ආත්මික ඊට කලින් ආත්මෙත් අහිංසක ඉපදලා තියෙන යක්ෂ ගෝත්‍රිකයෙක් වෙලා යක්ෂ නායකයෙක් වෙලා. ඒ යක්ෂ නායකයා වෙච්ච ආත්මේ රහතන් වහන්සේ නමකට ගිනි කබලක් පූජා කරලා තියෙනවා. ඒ ගිනි කබල පූජා කරපු එකේ පිනෙන් අහිංසකට සීතල දැනුන්නේ. මහා මුරුගසන් වර්ෂාවල් ආවා. එක වැස්සකටවත් Tamanට හෙම්බිරිස්සාවක් හැදුන්නේ. ඊට පස්සේ අහිංසකේ යක්ෂ ආත්මින්න ගමන් ඒ රහතන් වහන්සේලාට බෙහෙත් කැලෑවෙන් ගෙනහල්ලා බෙහෙත් දීලා තියෙනවා. අහිංසකට උණක් හෙම්බිරිස්සාවක් හැදුන්නේ. එක සර්පෙක් දෂ්ට කරේ නෑ. අහිංසක ඒ ඊට පෙර ආත්මේ හාමුදුරුවරුන්ට ආරාමයක් හදලා දීලා තියෙනවා. ඒ ආරාමයේ හදලා දීපු එකේ පිනෙන් කොට්ටමෙට්ට නැති වුණා කියලා එක මදුරුවෙක් දෂ්ට කරේ නැතුව හොඳට සැතපෙන්න නිදා ගන්න පුළුවන් වුණා. කාටද නිදා ගන්න පුළුවන් පුතේ ඇඟිලි කපපු අර කුණු සැවරත් එක්ක? අහිංසක නිදාගත්තා. අහිංසකට සීරීම් තුවාලයක්වත් ආවේ නැහැ. ඇත්තු 10 දෙනෙක්ගේ බලය ඇවිල්ලා තියෙන්නේ. එක හාමුදුරු කෙනෙක් ප්‍රපාතයකින් වැටෙන්න යනකොට අඟුලිමාල තෙරුන් වහන්සේ ගිහිලා බේර ගන්නවා. ඒ බේරගත්තු එකේ පිනෙන් මෙයාට ඇත්තු 10 දෙනෙක්ගේ බලය ඇවිල්ලා තියෙනවා. ශක්ති සම්පන්නයි.
අපේ දරුවෝ මතක තියාගන්න. පාරේ යනකොට අහිංසක සතෙක්වත් හිඟන්නෙක්වත් අහිංසක මිනිස්සෙක්වත් වැටලා ඉන්නව දැක්කත් නොදැක්ක වගේ ගියොත් උඹලට කරදරයක් වෙච්ච දවසට බලු සතෙක් නෑ මතක තියාගන්න. හැබැයි පිහිට වෙන්න පුළුවන් ක්‍රමයකට පිහිට වුණොත් හැබැයි උඹලට ඒක පාරාවලල්ලක් වගේ එනවා. කොහේද හරි පිහිට වෙනවා. ඒක නිසා පුතේ මම මේ කතාවෙන් උඹලට දෙන්නේ කුසල් රැස් කරපල්ලා. අකුසල් කරන්න එපා. මනුස්සකම ඔළුවේ තියාගනින්න. උඹලගේ අම්මලා තාත්තලාට හොඳට සලකපල්ලා. උඹලා මීට අවුරුදු 16කට කලින් අම්මලාගේ කුසට ආපු වෙලාවේ ඒ මිනිස්සයා කුසේ තියාගෙන මාස 9මාරක් උඩබැලි මාරාවට ඉන්න බෑ. මුණින් අතර ඉන්න බෑ. එක ඇලයකට ඉන්නේ හයියෙන් ඇවිදින්න බෑ. හුස්ම ගන්න බෑ. ඕන කෑමක් කන්න බෑ. නිදා ගන්න බෑ. කකුල් ගෙඩි ඉදිමිලා වමනේ යනවා. බොහොම අමාරුවෙන් ජීවිතයත් මරණයත් අතර සටනකින් උඹලා බිහි කරන්න. එහෙම බිහි කරලා අම්මගේ බඩේ පැත්තක් කපලා උඹලා වෙලියට ගන්නේ. ලේ යනවා මෙහෙන් පලස්තරේ ගහලා හිරි ටික ටික යනකොට රිදෙනවා. දරුවා අඬනකොට අර රිදීම අමතක වෙනවා. උකුලට අරගෙන කිරි ටික දෙනවා. මෙහෙන් අම්මගේ කිරි යන්නේ මෙහෙන් අම්මගේ ලේ යන්නේ දෙකම අම්මගේ ලේ. බලා ඒ කිරි බීලා අම්මගේ ඇඟේම පහරනවා. අම්මගේ ඇඟේම මුත්‍රා කරනවා. ඒ මුත්‍රා අර තුවාලෙට ගිහිල්ලා ආයි ඒ තුවාලේ පැසවනවා. ආයි කපන්න වෙනවා. ආයි බෙහෙත් දාන්න වෙනවා. උඹලා නිසා කී සැරයක් දුක් විඳිනවද? හෙම්බිරිසාවක් හැදුනොත් හුස්ම ගන්න බැරි වුණොත් නහයට කට තියලා ඒ හොටු ටික අම්මගේ කටින් ඇදලා අරගෙන පැත්තකට දාන්නේ පොඩි එකාට හුස්ම ගන්න බැරි නිසා. උඹලා එහෙමයි හදාගන්නේ. එහෙම හදාගත්තු අම්මට අම්මගේ රූපය දියවිලා කෙලසිලා යද්දි ලේ කිරි කරලා දීපු අම්මට ඔය කටින් කීසරයක් බැනලැද්ද? ඔය කටින් කීසරයක් අපහාස කරලැද්ද? කීසරයක් කට ගහලැද්ද? හිතට තට්ටු කරලා අහපල්ලා. එහෙම අම්මට නේද අපි මෙහෙම කරේ කියලා. අම්ම නැත්තම් උඹලා නෑ. උඹලා උකුලේ තියන් හදන ගමන් පුතාගේ කකුල් දෙක හදනවා, නහය හදනවා, කම්පෙත්ත හදනවා, අතපය හදනවා, සුදු වෙන්න පුයර ගානවා. මදුරු තුඩකට උඹලව මරලා දාන්න තිබුණා. මදුරුවන්ට කන්න නොදී නෙට් එකක් දානවා. වතුර බේසමේ නාවනකොට නහයට වතුර ගිහිල්ලා උඹලා මැරෙන්න තිබුණා. ඒක ආරක්ෂා කරගෙන අම්මා නෑවුවා. බේසමට වැටලා උඹලා මැරෙන්න තිබුණා. එහෙම වැටෙන්න නොදී උඹලා ආරක්ෂා කරගත්තා. කීරි දෙනකොට අම්මගේ නහය අම්මගේ තන පුඩුවට නහය තද වෙලා හුස්ම ගන්න බැරුව මැරෙන්න තිබුණා. එහෙම නොදී ආරක්ෂා කරා. එච්චරට ආරක්ෂා කරපු මිනිස්සයාගේ රූපය දියවිලා කෙලසිලා යද්දී ලේ කිරි කරලා බීපු උඹලා ඒ මිනිස්සයාට කොයිතරම් කට ගහලා ඒ මිනිස්සයා කියන දේ නාහන වැඩ කරලා කොයිතරම් අපහාස කරලා තියනවද කියලා බලපල්ලා. මේ අවුරුදු 16ට තාමත් උඹලා චුට්ටත් ඒක පරක් වුණොත් කෑ ගහනවා. ඒක ඇඳුමක් නමන්න බැරිුණොත් හොදන්න බැරිුණොත් කෑ ගහනවා. කුස්සියේ කෑම ඩිංග පරක් වුණොත් කෑ ගහනවා. උඹලා තාම නෝන මහත්තුරු හාමිනෙලා. එහෙම වෙන්න එපා. ඒ අම්මලා තාත්තලා දෙවිවරු උඹලා ඔහම හදාගෙන තියෙන්නේ. උඹලගේ රූපය ලස්සන කරලා තියෙන මේ මිනිස්සෙගේ රූපය දිය කරලා. ඒ මිනිස්සෙගේ රූපය දිය කරලා බීලා තමයි උඹලගේ රූපය හැඩ වෙලා තියෙන්නේ. මතක තියාගනින්න. කළගුණ සැලකීම. අහිංසක පෙර ආත්මවල කරපු කුසල් බලෙන් මේ තරම් බලයක් ආවා. ඔන්න අහිංසක නැති වුණු ලෝකය යලි ගොඩ නැගුවා. අහිංසකට මේ බලය ආවේ පෙර ආත්මවල කරපු කුසල්. ඒ නිසා පුතේ පිං රැස් කරපල්ලා. යහපත් මිනිස්සු වෙයල්ලා. ಜಾති ආගම් කුල ભેදයකින් තොරව කියන්නේ ඉස්ලාම් භක්තිකයෝ නම් ඒ ආගමට අනුව යහපත් මිනිස්සු වෙයල්ලා. ක්‍රිස්තියානි භක්තිකයෝ නම් ඒ ආගමට අනුව යහපත් මිනිස්සු වෙයල්ලා. බෞද්ධ ආගමිකයෝ නම් තමන්ගේ ආගමට අනුව යහපත් මිනිස්සු වෙයල්ලා. යහපත් වූ හෙට දවසක්. අඟුල්මල් දමනය අවසానයි.